ආයිබන් දුන්නේ අපේ ගණිතය පන්තියෙන් අද හමු වෙන්නේ 7 වන ශ්‍රේණි දරුවන්. 7 වන ශ්‍රේණියේ දරුවන්ට මම කරන පාඩම තමයි සර්රේඛීය තල රූප. හොඳයි පුතේ අපි බලමු සර්රේඛීය තල රූප වලදී අපි මෙන්න මේ තියෙන්නේ බලන්න වක්‍ර රේඛා. මේ තියෙන පුතේ වක්‍ර රේඛා. ඒ වගේම දරුවන්ට පේන ඇති ඇද නැති රේඛාවක් මම යද්දා මේවට කියනවා අපි සර්රේඛා. මේ වක්‍ර රේඛා ඛණ්ඩයක් මේ තියෙන සර්රේඛා ඛණ්ඩයක්. සර්රේඛා ඛණ්ඩයක් මේ විදිහට නම් කරනවා AB කියලා. එහෙනම් සර්රේඛා ඛණ්ඩයක් තමයි තියෙන්නේ AB කියලා. එහෙනම් දරුවනේ අපි බලමු මම බෝඩ් එක මත ඇඳලා තියෙන තල රූප කීපයක්. බලන්න මෙතන සර්රේඛා ඛණ්ඩ තුනකින් සංයුක්ත වෙලා තියෙනවා. මෙතන තියෙනවා සර්රේඛා ඛණ්ඩ 1 2 3 4කින් සංයුක්ත රූපයක්. වගේම මෙතන තියෙනවා සර්රේඛා ඛණ්ඩ 1 2 3 4 5කින්. නම් මේ සර්රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සංයුක්ත රූපයක් අපි හඳුන්වනවා බහුආශ්‍රයක් ලෙස. මේ බහුආශ්‍රයේ මේ සර්රේඛා ඛණ්ඩ හඳුන්වනවා පාද ලෙස. එහෙනම් මේ තියෙන්නේ පාද. පාද 1 2 3යි. එහෙනම් මේට පාද 4ක් තියෙනවා. මෙහි පාද 5ක් තියෙනවා. එහෙනම් පාද 3ක බහුආශ්‍රයක්, පාද 4ක බහුආශ්‍රයක්, පාද 5ක් ඇති බහුආශ්‍රයක්. ඒ වගේම මේ බහුආශ්‍රය මේ සර්රේඛා ඛණ්ඩ දෙකක් හමුවන ස්ථාන අපි හඳුන්වනවා මෙම ලක්ෂයන් ශීර්ෂ කියලා. දැන් සර්රේඛා ඛණ්ඩ දෙකක් හමුවෙ ශීර්ෂයක් හැදෙනවා. එහෙනම් මේ තියෙන ශීර්ෂ, මේ තියෙන පාද, මේ තියෙන ශීර්ෂ, මේ තියෙන පාදෙම බහුආශ්‍රය. එහෙනම් අපි දරුවනේ හොඳට මතක තියාගන්න ඕන බහුආශ්‍රයක් හැදෙන්න අවම පාද සංඛ්‍යාව 3යි. දැන් මේ බහුආශ්‍රය සැලකුවොත් මේ තියෙන පාද 4කින් සංයුක්ත රූපයක් අපි හඳුන්වන චතුරාශ්‍රයක් කියලා. මෙම චතුරාශ්‍රය ඇතුළත ලක්ෂයක් ගන්න. මම චතුරාශ්‍රයේ තුල ලක්ෂයක් ඒ කියන්නේ. ලකුණු කරලා තියෙන්නේ චතුරාශ්‍රයේ තුල ලක්ෂයක්. මේ B ලක්ෂය ගත්තොත් චතුරාශ්‍රයේ මත පිහිට ලක්ෂයක්. දැන් මේ C ලක්ෂයක් මේ වගේ ගත්තොත් මේ C ලක්ෂයේ තියෙන චතුරාශ්‍රයට බාහිරින්. චතුරාශ්‍රයට පිටින් පිහිට ලක්ෂයක්. එහෙනම් මේ චතුරාශ්‍රයේ තුල පිහිට ලක්ෂයක්, චතුරාශ්‍රයේ මත පිහිට ලක්ෂය B, චතුරාශ්‍රයේ තුල පිහිට ලක්ෂය. ඒ චතුරාශ්‍රයේ පිටින් පිහිට ලක්ෂය වන්නේ බාහිර ලක්ෂය වන්නේ C. ඒ වගේම දරුවෝ මතක තියාගන්න ඕන සර්රේඛා ඛණ්ඩ මේ විදිහට දෙකක් හමු වෙන්නේ. සෑදෙන්නේ බහුආශ්‍රයක් නෙවෙයි. මේ බහුආශ්‍රයක් ලෙස හඳුන්වන්නේ නැහැ. මෙතන මොකද හේතුව සර්රේඛා ඛණ්ඩ දෙකක් හමු වෙන්නේ. මේ ශීර්ෂය හමුලා තියෙනවා සර්රේඛා ඛණ්ඩ 4ක්. ඒ වගේම බලන්න මෙතන මේ වගේ රූපයක් අපි හඳුන්වන්නේ බහුආශ්‍රයක් ලෙස. මෙය සම්පූර්ණ බහුආශ්‍රයක් නෙවෙයි. බහුආශ්‍ර කීපයක් සම්බන්ධ වෙලා මෙතන ශීර්ෂයේ තියෙන බලන්න රේඛා ඛණ්ඩ කීපයක් හමු වෙලා. මේ රූපය, ඒ වගේ මේ රූපය බහුආශ්‍ර ලෙස සලකන්නේ. අපි මේක බහුආශ්‍රයක් ලෙස සලකනවා. නම් දරුවා මතක තියාගන්න කාරණාව තමයි සර්රේඛා ඛණ්ඩ දෙකක් හමු වීමෙන් හැමවිටම ශීර්ෂයක් හැදෙන්නේ. ඒ වගේම සර්රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සංයුක්ත රූපයක් අපි හඳුන්වනවා බහුආශ්‍රයක් කියලා. හොඳයි. එම බහුආශ්‍රයේ පාද සංඛ්‍යාව අනුව අපට ඒවා නම් කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒවා නම් කරන්නේ කියලා. දැන් දරුවෝ බලන්න මම ඇඳලා තියෙන බහුආශ්‍ර කීපයක්. මෙහි පාද සංඛ්‍යාව බලන්න 1 2 3යි. ශීර්ෂත් 1 2 3යි. පාද තුනකින් සංයුක්ත බහුආශ්‍රයක් අපි හඳුන්වනවා ත්‍රිකෝණයක් ලෙස. මේක බලන්න පාද 1 2 3යි 4යි. يعني ශීර්ෂත් 4ක් තියෙනවා. එහෙනම් මේ බහුආශ්‍රය හඳුන්වනවා පාද 4ක් තියෙන නිසා චතුරාශ්‍රයක් ලෙස. මේ තියෙන චතුරාශ්‍රයක්. මේක බලන්න පුතේ පාද 1 2 3යි 4යි 5ක් තියෙනවා. ශීර්ෂත් 1 2 3යි 4යි 5යි. ඒ කියන්නේ පාද සංඛ්‍යාවට සමානයි හැම විටම ශීර්ෂ ගන්න. ඒ වගේම මෙව ඇතුළත පිහිටි කෝණ අපි හඳුන්වනවා බහුආශ්‍රය අභ්‍යන්තර කෝණ කියලා. හොඳයි මේ බහුආශ්‍රයේ පාද 5ක් තියෙන නිසා අපි මෙය හඳුන්වනවා පංචාශ්‍රයක් කියලා. පාද 5ක් තියෙනවා නම් පංචාශ්‍රයක්. මේ බහුආශ්‍රයේ පාද 4ක් නිසා චතුරාශ්‍රයක්. පාද 3ක් තියෙනවා නම් ත්‍රිකෝණයක්. ඒ කියන්නේ පාද අවම සංඛ්‍යාවක ඇති බහුආශ්‍රය තමයි ත්‍රිකෝණය. හොඳයි අපි පාද මෙන්න මේ වගේ සංඛ්‍යාවකින් සංයුක්ත බහුආශ්‍රයක් අනුව බලන්න පාද කීයක් තියෙද කියලා මම අඳිනවා පාද 6ක් තියෙන සංයුක්ත බහුආශ්‍රයක්. පාද සංඛ්‍යා 1 2 3යි 4යි 5යි 6යි. පාද 6ක් තියෙනවා නම් අපි හඳුන්වනවා ෂඩාශ්‍රයක් ලෙස. පාද 6ක් තියෙන මේ වගේ තල රූපයක් හඳුන්වනවා අපි ෂඩාශ්‍රයක් ලෙස. එහෙනම් එහි පාද සංඛ්‍යාව අනුව එම බහුආශ්‍ර අපට නම් කරන්න පුළුවන්.
කියන්නේ පාද 3ක් නම් ත්‍රිකෝණයක්, පාද 4ක් තියෙනවා චතුරස්‍රයක්, පාද 5ක් තියෙනවා පංචාශ්‍රයක්, පාද 6ක් තියෙනවා ෂඩාශ්‍රයක්, පාද 7ක් තියෙනවා සප්තාශ්‍රයක්, පාද 8ක් තියෙනවා අෂ්ටාශ්‍රයක්, පාද 9ක් තියෙනවා නවාශ්‍රයක් ආදි වශයෙන් අපිට බහුවාශ්‍රය විදිහට නම් කරගෙන යන්න පුළුවන්. හොඳයි අපි බලමු ඊළඟට පාද 4ක් තියෙන බහුවාශ්‍රයක් චතුරස්‍රයක්, පාද 5ක් තියෙනවා පංචාශ්‍රයක්. එහෙනම් මේ තියෙන්නේ චතුරස්‍රයක් පංචාශ්‍රයක්. දරුවනේ මම මේ පංචාශ්‍රය හෝ චතුරස්‍රය මත පිහිටි ඕනෑම ලක්ෂ දෙයක් ගන්නම්. චතුරස්‍රය මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් ගත්තොත් මම A හා B කියලා මේ ලක්ෂ දෙක ගත්තොත් මේ ලක්ෂ දෙක යා කරන පිට මේ යා කරන රේඛාව බහුවාශ්‍රය තුලමයි පිහිටන්නේ. අපි මේ බහුවාශ්‍රය මත ඕනෑම ලක්ෂ දෙකක් ගත්තොත් මේ යා කරන රේඛාව බහුවාශ්‍රය තුලමයි පිහිටන්නේ. බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැහැ. බලන්න මේ බහුවාශ්‍රය ඕනෑම ලක්ෂ දෙකක් ගත්තොත් මෙම ලක්ෂය x කියලා ගත්තොත් මේ ලක්ෂය y කියලා ගත්තොත් මේ යා කරාට පස්සේ එම යා කරන ලද රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැහැ. එහෙමනම් මෙවැනි බහුවාශ්‍ර අපි හඳුන්වනවා පුතේ උත්තර බහුවාශ්‍ර කියලා. එහෙනම් මේ බහුවාශ්‍ර අපි හඳුන්වනවා උත්තර බහුවාශ්‍ර කියලා. එහෙනම් දරුවෝ දන්නවා උත්තර බහුවාශ්‍රයක හැම විටම එක්ක පිහිටන කෝණ පේනවා ඇති ඔබට. ඒවා සියල්ලම එක්ක සුළු කෝණ එක්ක මහා කෝණ බහුවාශ්‍රික. උත්තර බහුවාශ්‍රික හැම විටම පිහිටන්නේ එක්ක සුළු කෝණ එක්ක මහා කෝණ. ඒ වගේම බහුවාශ්‍රය මත පිහිටි බහුවාශ්‍රය තුල පිහිටි ඕනෑම ලක්ෂ දෙයක් යා කරොත් ඒ යා කරන ලද රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැහැ. ඔබට පේනවා ඇති ඕනෑම ලක්ෂ දෙයක් ගත්තොත් බහුවාශ්‍රය තුල පිහිටි ඒ ලක්ෂ දෙක යා කරන ලද රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හැඳින්වුවේ මෙම බහුවාශ්‍ර උත්තර බහුවාශ්‍ර කියලා. එහෙනම් දරුවනේ මේ විදිහ බහුවාශ්‍ර අපි හඳුන්වනවා උත්තර බහුවාශ්‍රය කියන්නේ බහුවාශ්‍රය තුල පිට ඕනෑම ලක්ෂ දෙකක් යා කරොත් ඒ යා කරන ලද රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැත්නම් බහුවාශ්‍රය තුලම පිහිටනවා. අපි හඳුන්වනවා එම බහුවාශ්‍ර උත්තර බහුවාශ්‍ර කියලා. දැන් ඔබට පේනවා බහුවාශ්‍ර දෙකක් මම ඇඳලා තියෙනවා. බහුවාශ්‍ර දෙකක් ඇඳලා තියෙනවා. මේ බහුවාශ්‍රය තුල පිහිටි මම ලක්ෂ දෙකක් ගන්නවා. ඕනෑම ලක්ෂ දෙකක් ගන්නම්. මම මේ හරියෙන් ලක්ෂයක් ගන්නම් A කියලා, මෙම ලක්ෂය ගන්නම් B කියලා, මෙම ලක්ෂය B කියලා ගන්නම්. දැන් A හා B ලක්ෂ දෙක යා කරොත් දරුවන්ට පේනවා ඇති මේ A හා B ලක්ෂ දෙක යා කරාට පස්සේ බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. එහෙනම් බහුවාශ්‍රය තුල පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරාට පස්සේ බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. බලමු මේ බහුවාශ්‍රය මම මේ හරින් ගන්න x කියන ලක්ෂයක්, මේ හරින් ගන්න y කියන ලක්ෂයක්. මෙම ලක්ෂ දෙක යා කරමු. දැන් මේ ලක්ෂ දෙක යා කරන රේඛාව ඔබට පේනවා බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. එහෙනම් පුතේ බහුවාශ්‍රය තුල පිහිටි යම් ලක්ෂ දෙකක් යා කරාට පස්සේ කිසියම් ලක්ෂ දෙකක් යා කරාට පස්සේ එම යා කරන ලද රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. දැන් මේ හරිය ලක්ෂ දෙකක් ගත්තන් පස්සේ ඒ දෙක යා කරාට පස්සේ බහුවාශ්‍රය තුලමයි පිහිටන්නේ. නමුත් තවත් ලක්ෂ දෙකක් ගත්තොත් එම ලක්ෂ දෙක යා කරාට පස්සේ බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. එහෙනම් එවැනි බහුවාශ්‍ර අපි හඳුන්වන්නේ අවතල බහුවාශ්‍ර ලෙස. එහෙනම් මෙම බහුවාශ්‍ර අපි හඳුන්වනවා අවතල බහුවාශ්‍ර ලෙස. එහෙනම් මේ තියෙන්නේ අවතල බහුවාශ්‍ර. අවතල බහුවාශ්‍ර. එහෙනම් බහුවාශ්‍රය තුල පිහිටි කිසියම් ලක්ෂ දෙකක් යා කරන රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරයි නම් එම බහුවාශ්‍ර හඳුන්වනවා අවතල බහුවාශ්‍ර කියලා. ඒ වගේම දරුවෝ හොඳට මතක තියාගන්න බහුවාශ්‍රය තුල පිහිටි මේ කෝණයක් ගත්තට පස්සේ අභ්‍යන්තර කෝණයක් මෙතන පිහිටලා තියෙනවා පරාවර්ත කෝණයක්. ඒ කියන්නේ අංශ 180ට වඩා වැඩි කෝණයක්. එහෙනම් අවතල බහුවාශ්‍රවල තියෙන විශේෂත්වය තමයි එහි පරාවර්ත කෝණ පිහිටන්න පුළුවන්. එහි පරාවර්ත කෝණ පිහිටනවා. අනිවාර්යයෙන්ම එකක් හෝ දෙකක් හෝ කීපයක් පිහිටන්න පුළුවන්. දැන් මෙහි පරාවර්ත කෝණ එකයි, මේක එකයි. පරාවර්ත කෝණ පිහිටනවා. තවත් බහුවාශ්‍රයක් මම ඇන්දොත් ඔබ බලන්න හොඳට මෙම බහුවාශ්‍රය කොහොමද කියලා. මම තවත් බහුවාශ්‍රයක් කියන සරලරේඛා ඛණ්ඩ 1 2 3 4යි හෝ 5යි 6ක් තියෙනවා නේද? සරලරේඛා ඛණ්ඩ 6කින් සංයුක්ත බහුවාශ්‍රයක්. මෙහි පරාවර්ත කෝණ ඔබට පේනවා ඇති දෙකක් පිහිටනවා. ඒ වගේම බහුවාශ්‍රය තුල පිහිටි කිසියම් ලක්ෂ දෙකක් ගත්තොත් මේ ලක්ෂ දෙක යාකරන රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට ගමන් කරනවා. එහෙනම් මෙම බහුවාශ්‍රයක් අපි හඳුන්වන්නේ අවතල බහුවාශ්‍ර කියලා. අවතල බහුවාශ්‍ර. මෙහි පරාවර්ත කෝණ දෙකක් පිහිටනවා. එහෙනම් දරුවනේ
අපිට බහුවස්ත්‍ර හඳුන්වන්න පුළුවන් උත්තල බහුවස්ත්‍ර, ඒ වගේම අවතල බහුවස්ත්‍ර කියලා. අවතල බහුවස්ත්‍ර වල පරාවර්තක කෝණ පිහිටනවා. හැබැයි උත්තල බහුවස්ත්‍ර වල එසේ පිහිටන්නේ නැත. ඊට මම තවත් බහුවස්ත්‍ර කීපයක් අඳින්නම්. බලන්න මේ බහුවස්ත්‍රයේ මේ දිග මම ගන්නම් සෙන්ටිමීටර් 8යි කියලා, මේ දිග ගන්නම් සෙන්ටිමීටර් 8යි කියලා, මේ දිග ගන්නම් සෙන්ටිමීටර් 8යි කියන එක. පාද තුනම දිගින් සමානයි. ඒ වගේම මෙහි අභ්‍යන්තර කෝණ සියල්ලම සමානයි. අනිත් කිසියම් බහුවස්ත්‍රයක පාද සියල්ලම සමාන වෙලා එහි අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන නම් අපි එවැනි බහුවස්ත්‍ර හඳුන්වනවා සවිධි බහුවස්ත්‍ර කියලා. එහෙනම් අපි මේ අඳින්නේ සවිධි බහුවස්ත්‍ර. සවිධි බහුවස්ත්‍ර. සවිධි බහුවස්ත්‍ර. එහෙනම් හැම විටම සවිධි බහුවස්ත්‍රයක් වෙනනම් එහි පාද සියල්ලම ඒ කෝණ සියල්ලම සමාන නම් තවත් බහුවස්ත්‍රයක් අඳිනවා නම් අපිට පේනවා ඇති පාද 1 2 3 4 5ක් තියෙනවා. පාද සංඛ්‍යාව 1 2 3 4 5යි. කියන්නේ පංචාශ්‍රයක්. මේ පාද 3යි ත්‍රිකෝණයක්, මේ පංචාශ්‍රයක්. එහි පාද සියල්ලම දිගින් සමාන වෙනවා. පාද සියල්ල දිගින් සමාන පංචාශ්‍රය. ඒ වගේම එහි අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන වෙනවා. අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන. එහෙනම් මේ මම ඇන්නේ සවිධි බහුවස්ත්‍රයක්. ඒ කියන්නේ පාද සියල්ලම කෝණ සියල්ලමත් මෙහි සමානයි. එහෙනම් අපි මේ හඳුන්වනවා සවිධි පංචාශ්‍රයක්. මේ සවිධි ත්‍රිකෝණය. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. විශේෂ නමක් තියෙන මෙයාට සමපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මේක සවිධි පංචාශ්‍රයක්. අපිට තවත් බහුවස්ත්‍රයක් අඳින්න පුළුවන් මේ විදිහට. මෙහෙම අපිට අඳු පුතේ මෙහි පාද සියල්ලම සමානයි. බලන්න පාද සියල්ලම සමාන වෙනවා. බට ඒ වගේම මේ කෝණ සියල්ලමත් මම සමානයි කියලා කියන්නේ. එහෙනම් පුතේ මෙහි පාද සියල්ලම සමානයි. පාද 6ක් තියෙනවා. පාද 6ම දිගින් සමානයි. ඒ වගේම කෝණ සියල්ලම සමාන වෙනවා. එහෙනම් දරුවනේ මෙය හඳුන්වනවා සවිධි බහුවස්ත්‍රයක්. එහෙනම් මේ පාද 6ක් තියෙන නිසා සවිධි ෂඩස්ත්‍රයක්. දරුවට පේනති බහුවස්ත්‍ර දෙකක් ඇඳලා තියෙනවම පාද 4ක් තියෙන සංයුක්ත බහුවස්ත්‍ර. බලන්න මේ තල රූප දෙකේ සියලුම පාද සමානයි මේ චතුරස්‍රය. සියලුම පාද දිගින් සමානයි. හැබැයි අභ්‍යන්තර කෝණ සමාන වෙන්නේ නැහැ. දරුවට පේන මේ කෝණ දෙක සමානට මේ කෝණ දෙක සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රොම්බසයක් මම ඇදලා තියෙන්නේ. පාද 4ම සමාන වූ රොම්බසයක්. දැන් රොම්බසයක පුතේ පාද සියල්ලම සමාන වුණාට ඒ කෝණ සියල්ලම සමාන වෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ සවිධි බහුවස්ත්‍රය ලෙස හඳුන්වන්නේ නැහැ. එහෙනම් මේ සවිධි බහුවස්ත්‍රයක් නොයි. ඇයි හේතුව? මෙහි කෝණ සියල්ලම සමාන වෙන්නේ නැහැ කියන එකට. පාද සියල්ලම එකිනෙකට සමාන වුණාට අභ්‍යන්තර කෝණ සමාන නැහැ. ඒ නිසා මෙය හඳුන්වන්නේ අපි සවිධි බහුවස්ත්‍රයක් ලෙස. ඒ වගේම මේ ඇඳලා තියෙන ඍජු කෝණාශ්‍රයක්. ඒ ඍජු කෝණාශ්‍රයේ සියලුම කෝණ සමානයි. අපි දන්නවා ඍජු කෝණාශ්‍රයේ සියලුම කෝණ ඍජු කෝණ වෙනවා. හැබැයි පුතේ එහි පාද සියල්ලම සමාන වෙන්නේ සම්මුඛ පාද විතරයි සමාන වෙන්නේ. එහෙනම් අභ්‍යන්තර කෝණ සියල්ල එකිනෙකට සමාන වුණාට එම බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. ඇයි හේතුව? පාද සියල්ලම එහි එකිනෙකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් පාද සියල්ලම එකිනෙකට සමාන වෙලා අභ්‍යන්තර කෝණ සියල්ලම එකිනෙකට සමාන නම් තමයි එම බහුවස්ත්‍රය සවිධි බහුවස්ත්‍රයක් ලෙස හඳුන්වන්නේ. එහෙනම් ඍජු කෝණාශ්‍රය සවිධි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. හේතුව අභ්‍යන්තර කෝණ සියල්ල සමාන වුණාට පාද සියල්ලම, ඒ කියන්නේ මෙහි තියෙන පාද සම්මුඛ පාද විතරයි සමාන වෙන්නේ. සියලුම පාද සමාන වෙන්නේ නැහැ කිනකට. ඒ නිසා මෙය ඍජු කෝණාශ්‍රය සවිධි බහුවස්ත්‍රයක් ලෙස අපි හඳුන්වන්නේ නැහැ. එහෙනම් පුතේ සවිධි බහුවස්ත්‍රයක් වෙනවා අනිවාර්යෙන් අපි ඉගෙන ගත යුතු කාරණාව තමයි එහි පාද සියල්ලම, එහි අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන වෙන්න ඕනේ කිනකට. කියන්නේ පාද එකිනෙකට සමාන වෙච්ච, ඒ වගේම කෝණ එකිනෙකට සමාන වෙච්ච බහුවස්ත්‍රයක් තමයි අපි හඳුන්වන්නේ සවිධි බහුවස්ත්‍ර. එහෙනම් රොම්බසය හා ඍජු කෝණාශ්‍රය සවිධි බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. දෙප්ටි අද දවසේ අපි ඉගෙනගත් කාරණා ටික සාරාංශ කරගත්තොත් බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ බහුවස්ත්‍රයක් කියන්නේ සරලරේඛා ඛණ්ඩ 3ක් හෝ ඊට වැඩි ගණනකින් සංයුක්ත තල රූපයක් අපි හඳුන්වනවා බහුවස්ත්‍ර කියලා. ඒ බහුවස්ත්‍රයක පාද සංඛ්‍යාව අනුව බහුවස්ත්‍ර අපි නම් කරා. ඒ කියන්නේ බහුවස්ත්‍රයක පාද 3ක් තියෙනවා ත්‍රිකෝණයක් කිව්වා. පාද 4ක් තියෙනවා චතුරාශ්‍රයක් කිව්වා. පාද 5ක් තියෙනවා පංචාශ්‍රයක්. 6ක් තියෙනවා නම් ෂඩාශ්‍රයක්. 7ක් තියෙනවා සප්තාශ්‍රයක්. 8ක් තියෙනවා අෂ්ටාශ්‍රයක් නම් කරා.
නම් පාද සංඛ්‍යාවන බහුආශ්‍ර නම් කරන්න පුළුවන්. ඒ වගේම බහුආශ්‍රයක තේ හැම විටම සුළු කෝණ හෝ මහා කෝණ පිටුනම් ඒ අපි උත්තල බහුආශ්‍රය හඳුන්වනවා. ඒ කියන්නේ බහුආශ්‍රය තුල පිටි කිසියම් ලක්ෂණයක් යා කරාට පස්සේ ඕනෑම ලක්ෂණයක් යා කරාට පස්සේ ඒ යා කරන රේඛාව බහුආශ්‍රයෙන් පිටතට ගමන් කරන්නේ නැත්නම් අපි හඳුන්වන්නේ බහුආශ්‍ර උත්තල බහුආශ්‍ර කියලා. ඒ වගේම කිසියම් ලක්ෂණයක් යා කරාට පස්සේ ඒ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව බහුආශ්‍රයෙන් පිටතට ගමන් කරනවා අපි හඳුන්වනවා අවතල බහුආශ්‍ර කියලා. එහෙනම් දරුවෝ දන්නවා බහුආශ්‍ර වර්ග දෙකක් තියෙනවා උත්තල බහුආශ්‍ර හා අවතල බහුආශ්‍ර කියලා. ඒ වගේම කිසියම් බහුආශ්‍රයක පුතාලා දන්නවා පාද සියල්ලමත් කෝණ සියල්ලමත් සමාන වේ නම්. පාද සියල්ලමත් කෝණ සියල්ලමත් සමාන වේ නම් අපි එම බහුආශ්‍ර හැඳින්වුවා සවිධි බහුආශ්‍ර කියලා. සවිධි බහුආශ්‍ර. සවිධි බහුආශ්‍ර. ඒ වගේම රොම්බසේ ගත්තට පස්සේ ඒ සවිධි බහුආශ්‍රයක් වෙන්නේ නැහැ. මොකද හේතුව පාද සියල්ලම සමානට කෝණ සියල්ලම සමාන වෙන්නේ නැහැ. ඒ වගේම ඍජු කෝණාශ්‍රය ගත්තොත් අභ්‍යන්තර කෝණ සියල්ලම සමානයි. හැබැයි එහි සම්මුඛ පාද විතරයි සමාන. සියලුම පාද සමාන වෙන්නේ නැහැ. සවිධි බහුආශ්‍රයක් වෙන්නේ නැහැ. කියන්නේ ඍජු කෝණාශ්‍රය සවිධි බහුආශ්‍රයක් වෙන්නේ නැහැ. ඔය ටික තමයි අපි අද දවස් ඉගෙන ගත්තේ. මේ ටිකත් ඔබ මතක තියාගන්න. ඒ වගේම ඔබගේ අභ්‍යාස කරායින් පස්සේ මේ පෙළ පොතේ තියෙන මේ පාඩමට අදාළ අභ්‍යාසත් කරාට පස්සේ දරුවන්ට හොඳ දැනුමක් ලැබෙවි. එහෙනම් අපි නැවත තවත් වීඩියෝකින් හමු වෙන තෙක් ආයුබෝවන් ළමයිනේ.